ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්මදානය සිදු කිරීම සඳහා කිරිල්ලවල නිදහස් මාවතේ අංක 254 බී දරණ නිවසේ පදිංචි ඉන්ද්‍රලාල් ගුණවර්ධන මහතා සහ චන්ද්‍රානි ගුණවර්ධන මහත්මිය ඇතුළු දූදරුවන් විසින් මෙම ධර්මදානය සඳහා දායකත්වයේ දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියින්ගෙන් සුජීවත්ව සිටින චන්ද්‍රානි මහත්මියගේ දයාබර මෑණියන් වන කල්යාණි වීරසිංහ ආදරණීය මෑණියන්ටත් දෙපාර්ශවයේ සහෝදරයන්ට සහ ඥාතීන්ටත් උතුම් ධර්මාවබෝධය හා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. පුලස්ති පුතණුවන් පූර්ණිමා දියණිය දර්ශන අබේරත්න බෑණනුවන් සමන්ති ප්‍රබෝධිකා ලේලිය ඔනෙලි චෙනුකි ආදරණීය මිනිබිරියන් දෙදෙනා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වේවා. දායකත්වයේ දරූ අයගේ පරලොව සැපත් දෙමාපියන් වන CO වීරසිංහ සහ DF ගුණවර්ධන පියාණන්ටත් පර්ලි වීරසිංහ මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීන්ටත් මේ ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා. දරුණු වසංගත රෝගවලින් ආරක්ෂා වීමට හා නිවන් අවබෝධය ලැබීමටත් මෙම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කර ඔබ දායකත්වයේ දරූ සැමගේ සිත් කුසල් අරමුණු වලින් පිරේවා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මේ පින් හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. න පරෝ පරං නිකුබ්බේත න අතිමඤ්ඤේත කච්චචනං කංචි ව්‍යාරෝස්සනා පටිග සංඥා න අඤ්ඤමඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡේය. සිල්වත් ගිහියෙකු විසින් සසර කෙටි කර ගැනීමට මෙත් වැඩිය යුතු ආකාරය කරණීයමිත සූත්‍රය ඇසුරෙන් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. මේ තමයි ආරාධිත මාත්‍රිකාව. ධර්මානුශාසනාවේ අනුග්‍රහක පින්නතුන් ප්‍රමුඛ තරණශ්‍රවණා බිලාසී සදහැබර පින්නතුනි. කරණීයමිත සූත්‍රයේ සම්පූර්ණයෙන්ම දේශනා කළා වූ දේශනා මේ මාධ්‍ය තුල පවතිනවා. මේ සියල්ල විස්තර පැහැදිලි කරන්නට මෙතන කාලයකුත් නැහැ. නමුත් අදාළත් නැහැ මේ අදාළ මාතෘකාව පැහැදිලි කරන්නයි මම මේ ගාථාව ගත්තේ කරණීයමිත සූත්‍රයේ අඩංගු. මෙහි සඳහන් වෙනවා සිල්වත් ගිහියෙකු විසින් සසර කෙටි කර ගැනීමට කියන එක. ඒ නිසා අපි ඒ ගැන කල්පනා කරන්න වෙනවා. ගිහියෙකු පැවිදි නොවූ අයෙකු මල් ගඳ විදුන් දරණ අමුදරුවන් ප්‍රවේශන කරන අයෙකු වශයෙන් තමයි පෙන්වන්නේ. නමුත් සිල්වත් ගිහියෙකු කියන වචනය තුල පංචශීලයේ සමාදන් වීම හෝ අටසිල් ගැනීම හෝ ආදී වශයෙන් යම්කිසි ශික්ෂාපද සමාදානයක නිරත වෙලා ඉන්නවා කියලා හැඟෙන්න පුළුවන්. සිල්වත් කියන්නේ මේක කියන එක නම් නෙවෙයි. මේකට අදාළ විරතිවත් වෙන්වීම නීතිපතා ආරක්ෂා කරන එකටයි. අනික මේ ගිහියෙකු විසින් කියන පදේ ඔබට වළංගු වුණාට බුදුදහමට වළංගු නැහැ. ඒක කවුදෝ කරපු වැරැද්දක් මේ සමාජයට. බුදු සමයේ පෙන්වන නිවීම සඳහා පැවිදි වෙන්න ඕනේ. ඒල කතාවක් එහෙම ත්‍රිපිටකේ නැහැ. යෝධම්මං පස්සති සෝමං පස්සති කියන්නේ යමෙක් ධර්මයේ දකීද බුදුන් දකී. ඒ යමෙක් භික්ෂුව භික්ෂුණී උපාසක උපාසිකා ගිහියක පැවිද්දෙක් ඕන කෙනෙක් විය හැකියි. ඒ නිසා තේරුම් ගන්න ඕන මේ ගිහි අපට බෑ කියන අර්ථයෙන් කාමවස්තු පරිහරණය කරනවා බෑ කියන අර්ථයෙන් බලන්න එපා. මම අහලා තියෙනවා සමාජයේ බනනම් හොඳයි පිළිපදින්නනේ බැරි කියලා. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ එයාට මත්පැන් බොන්න නැතිව ඉන්න බෑ කියන එකනේ. එහෙම කියවෙනවා ඇත්ත සමහර විට. නෑ ඒව නම් ඉතින් කරන්න බෑ කොහොමත්ම අනිවාර්යයෙන්. නමුත් මේ කාරණේ ධර්මයේ පිළිබඳ අවබෝධයක් නැති නිසා අරවට ආයෙ ඇලෙනවා කියන කරුණාම නොයල්මට තේරෙන්නේ නැති එකේ තියෙන්නේ. ඒ නිසා ගිහියෙකු විසින් හෝ පැවිද්දෙකු විසින් හෝ කවුරු හරි කමක් නැහැ.
බුදු සමයේ පෘථග්ජනයෙකු විසින් සසර ගමන හදනවා. ආර්ය පුද්ගලයෝ සසර ගමන කෙටි කර ගන්නවා. මේ සසර ගමන කෙටි කිරීම කියන වචනේ සසර ගමන කොහොමද කෙටි වෙන්නේ කොහොමද කියන එක ඉස්සෙල්ලා තේරුම් ගන්න. සසර ගමන මිනිසෙක් විසින් කරන කර්මයන්ට අනුව පාපේ උපාදානයේ පාප කර්මය. එතකොට පාපයෙන් නැත්තම් මේ බාලපණ්ඩිත සූත්‍රයේ සඳහන් බාල වැඩ සිතින් කයෙන් වචනෙන් පස්පව් දස අකුසල් කළොත් එහෙම ඊට අදාළ තිරසන්ගත උත්පත්තියක විස්තර පෙන්නනවා. ඒ කර්ම ගෙවුනොත් ආපහු උපදින්නෙත් හීන දීන මිනිසත් බවක. ආයෙත් පිනට පැත්තට ඉඳ නැහැ. ආයෙත් පව් කරලා අපායටම යනවා. අන්න සතර දික් කර ගන්නවා කියන එකේ තේරුම. සතර කෙටි වෙන්නේ නැහැ, සතර දික් වෙනවා. හොඳයි, ඔබ මේ කාම ලෝකේ ජීවත් වෙන්නේ මේවා සැප තියනවා කියන කල්පනාවෙන්. ඔබට කොතරම් කිව්වත් ඒක හිස්සසාරයි කියලා හිතන්නේ නැහැ බොහෝ දෙනෙක්. නමුත් දිව්‍ය කාමයේ කියන්නේ දිරා යන ඝනසිරකුත් නැති, දුකකුත් නැති සැප විතරක් තියෙන එකක්. එතෙන් ගියාපහම ඔබ මේ දැනුත් මේ මෙතන මේ දුකක් තිබියදිත් ඒක පිළිගන්නේ නැති ඔබ ඊට හා නිවනක් හොයයිද? එතකොට මොකද වෙන්නේ? පිනේ ඉහළ පිනෙන් පරලෝ ගොස් දෙවියන් අතර. එතකොට පොත්පත්වල පෙන්වලක් තියෙනවා මං හිතන්නේ අවුරුදු 100ක් අපේ අවුරුදු 100ක් එහාට එක දවසයිද කොහෙද කියන කතාවක් වගේ වචනයක්. ඇත්තද නැත්ද මම දන්නේ නැහැ. එතකොට ඒත් සසර දික් වුණා. එරින් අපි අවුරුදු 100ක් ගත කරනකොට ඒකයි නම් අවුරුදු 8000ක් විතර යන කොච්චර කල් යන්න ඕනේද? සසර දික් වුණා. බුදුරජාණන් වහන්සේ අසඤ්ඤතලහිවත් රූපී අරූපී බඹතල දුෂ්ටක්ෂණ කියලා පෙන්නලා තියෙනවා. බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්න බැරි උත්පත්ති ස්ථානයක්. එහෙනම් බඹලව ගියා කියන්නේ ධානය වඩලා තවත් සසර දික් කරගත්තා. එතකොට එහෙනම් පව් උපාදානයෙන්, පින් උපාදානයෙන්, ධාන උපාදානයෙන් සසර දික් කරනවරුනම කෝකෙන්ද සසර කෙටි වෙන්නේ? සසර හදනවා ඒක අර කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට මුට්ටු වෙනවා වගේ, නැත්නම් අර එකින් එකට යන ගමනක් වගේ ඉන්හාට ආපහු සසරෙන් මිදෙන්න ලෝකේ කල්පනා කළාට එක එක තැන්වල පුළුවන් කියලා මම විශ්වාස කරනවා. බුදුන් වහන්සේ කාලයේ දීපේ දේශයේ කුලයේ මව් බලලා මිනිසත් ලෝට ආවේ මිනිස් ලෝ ආයට පමණක් ඒක කරන්න පුළුවන් නිසා. නැත්නම් උන්වහන්සේට දිව්‍ය ලෝකෙ උපදින්න බැරිය බණ කියන්නේ. දෙවියන් කෘත වුණාම සුගතිගාමී වෙනවා මිනිස් ලෝට එන්න ඕනයි කියලා ස්පුබ්බනිමිති සූත්‍රයේ දෙවියන්ගේ සුගතිය පෙන්ලා තියෙන මිනිස් බව. මිනිස් බවට ලැබෙමීම සුගතියයි, සද්ධර්මය හැමීම සුලද්දලාභයයි, ධර්මයේ පිහිටීම මනාව පිහිටීමයි. එහෙම වදාරලා තිබෙන්නේ ඇයි? ඒ නිසා ඔබ මේ සමාජයේ පවතින මෙතනින් එහා පැත්තට ගිහිනුත් මේවා කරන්න පුළුවන් කියන මතයට පදනමක් නැති අශාස්ත්‍රීය මතේ පිළිගන්න එපා. ත්‍රිපිටකයේ ඒ සඳහා ඉඩ දීලා නැහැ. මනුස්ස පටිලාභෝච සද්ධම්මස්සච දේශනා. මිනිසාට සද්ධර්මය හමුවීම තුළින් පමණයි මේක කරන්න පුළුවන් කියන එක බුද්ධ වචනයක්, මම නෙමෙයි කියලා තියෙන්නේ. ඒ වඳු අය උත්සාහ කළ යුතුයි. දැන් ඔබ මෙතනින් එහා පැත්තට උපාසක කෙනෙක් වශයෙන් හෝ පින්කල කෙනෙක් වශයෙන් හෝ ගියොත් මනුස්සකම මග ඇරෙනවා නේද? දෙවියන් අතර වෙන්න පුළුවන්, බ්‍රහ්මයන් අතර නම් බුද්ධෝත්පාද 2-3ක් යනකම් එන්න වෙන්නේ නැහැ. දෙවියන් අතරත් කොච්චරද කියන්න බෑ. ආපහු ඔබ හිතනවාද ඔබට කැමති පරිදි මේ මව් කුස ලේසියෙන් හම්බ වෙයි කියලා? ඇයි මේක කන කැස් බෑවා විශ්දුරින් අහස දැමීමටත් වඩා දුර්ලභයි කියලා තියෙන්නේ. ලබාගත් ජීවිතේ සසර කෙටි වෙන එකම පාරයි තියෙන්නේ. සෝවාන් වුණොත් සසර කෙටි වෙනවා. වෙනනම් සසර කෙටි වෙන පාරක් මම දකින්නේ නැහැ. සෝවාන් වුණොත් නතේ බවන් අට්ටමං ආදියන්ති කියලා තියෙනවානේ. එහෙනම් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙන එක ආත්ම හතක් තුල තියෙනවා කියනරුනම වෙනනම් මේ සමාජයේ මොනවා කිව්වත් සසර හැදෙනවා, සතර දික් වෙනවා අරුනම සසර කෙටි වෙන මාර්ගයක් මම දකින්නේ නැහැ. ඔබ කතා කරන කෙනා මේ අනුග්‍රහක භවතා වෙන්න පුළුවන්, නැත්නම් ගිහි සමාජයෙම වෙන්න පුළුවන්. ඔව්. ගිහි සමාජයේ පෘථග්ජන. එතකොට විහාරස්ථානයේ මුල් කරගෙන පංචශීලයේ පිහිටීම, නැත්නම් අටසිල් සමාදන් විහාරස්ථානයේ දාන ආදී කටයුතු කිරීම, සිල්වත් සමාගම් නැත්නම් සීලවත් සීල සමිති විසින් කටයුතු කිරීමනේ කරන්නේ. හරි. මෙන්න මෙතනදී තමයි අපි මේ ඔබේ මාතෘකාවට යන්න හදන්නේ. මේක පැහැදිලි වෙන කාරණාවල තියෙනවා
සසර කෙටි කර ගැනීමට මෙත් වැඩ යුතු ආකාරය. ඔබ මෙත් වඩනවා කියලා වර්තමානයේ හුරු කරගෙන තියෙන දේ ගැන බලන්න. ඔබ දන්නවා මේ සබ්බේ සත්තා භවන්තු සුඛි සත්තා කියලා පාලි පාඨයක් තියෙනවා මේ කර්ණීය සූත්‍රයේ. ඒ ආශ්‍රයෙන් අහං අනීගෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි සුඛියත්තානම් පරිහරාමි කියලා පාලියෙන් වාක්‍යයක් තියෙනවා. මම නිදුක් වෙම්මා නිරෝගී වෙම්මා සුවපත් වෙන්නවා සුවසේ පෝෂණයකට ඇත්විත්වසා සුවසේ පරිහරණය කරග මේක කියන්න පුරුදු වෙලා ඉන්නවා. අපිත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වායි කියලා වචනයක් හුරු කරන් තියෙනවා. ඔබ හිතනවාද මේ කියන එක මෙත් වැඩීම කියලා? මේ ඔබේ සිතට එන්න තියෙන අරමුණු වෙනුවට තවත් අරමුණකට සිත එකතු වී අර අරමුණෙන් මිදෙන්න සඳහා භාවිතා කළ වාක්‍යයක් විතරයි. මතක තියාගන්න. එතකොට මේක මෙහෙම කිව්වට මෙත් වැඩෙන්නේ නැහැ. දැන් බලන්න වෛරය අවෛරයෙන් සංසිඳති. වෛරය සංසිඳෙන්නේ අවෛරයෙන් කියලා තියෙනවා නේද? අවෛරය කියන්නේ මෙත් වැඩීම වෙන්න බැරිද? අක්‍රෝධේන ජිනේ ක්‍රෝධං ක්‍රෝධේ ක්‍රෝධ නොකිරීමෙන් ජය ගන්න ඕනේ. ඒ නොකිරීම කියන්නේ මොකද්ද? එනිසා වෛරේදී වෛර නොකිරීමට තමයි මම දකින්නේ මෛත්‍රිය කියලා. මෙත්තංච සබ්බ ලෝකස්මින් මාන සම්භාවය අපරිමාණං කියලාත් කියනවා. මාතා යතා නියම් පුත්තං කියන එක. ඒ කියන්නේ සත්වයින්ට මෙත් වඩන්න. එතකොට අපි මේ අර වර්තමානයේ කෙරෙන පරිදි උඩ ඉන්න යට ඉන්න හතරැස් ඉන්න අතීතය යන සත්වෝ මෙත් වේවා කියලා වාක්‍යයක් කියන එක මෙත් වැඩීම කියලා හිතන්න එපා. මේවා නිකම්ම මේ හදන කාරණා විතරයි කාලය ගත කරන්න. වර්තමානයේ ජනප්‍රිය දේවල්. නමුත් අහං අවේරෝ හෝමි මම වෛර නැත්තෙක් වෙම්මා. වෛර නැති කෙනෙක් කොහොමද? වෛර නැති වෙන්නේ කොහොමද? ඒක තේරුම් ගන්න වෙනවා. ඒ නිසා ඔබේ සිතට උන දේ තේරුම් ගන්න පෘථග්ජන පුද්ගලයෙක් වශයෙන්. ඔබේ ළමා කාලේ ඔබ මේ තරම් රළුද නපුරුද වංචනිකද? නෑ අවංකයි. රළු නෑ නපුරු නෑ. කය වැඩෙනවා වගේම ඔබ සිත තුළින් ඔබ ඇට්ටරෙක් වුණේ කොහොමද? නපුරෙක් වුණේ කොහොමද? ඒක වෙලා තියෙනවා කියලා තේරෙනවද? දැන් ඉන්න දරුවන්ගේ වගේම ඔබේ දරුවන් ඔබෙත් ඒ කාලේ දරුවෙක් වශයෙන් හොඳ පිරිසුදු හදවතකින් ඉන්න ඇති hina වෙලා. අන්න චිත්ත සංකලේසා භික්ඛවේ සත්තා සංකලිස්සanti කියන පදයට අදාළ දේ ජීවත් වෙන්න ගියාම පෘථග්ජන සමාජයේ මව් කුසින් බිහි වූ තැන් පටන් මැරෙන කල්ම සිද්ධ වෙනවා. මතක තබා ගන්න. මැරෙන කල්ම සිත කිලිටු වෙන එක සිදු වෙන්නේ. ඒ පෘථග්ජන සමාජයේ ලෝකෙත් එක්කලා අරමුණු ගන්න යාම තුළ අරමුණු වලට Tamanට රුචි අරුචි පරිදි ඇලෙන ගැටෙන නිසා. එවිට අපි තුළ කය අපි වුණාට රෝපණය වුණා වූ අදහස් ටිකක් තියෙනවා. මේ අදහස් තමයි අපි ක්‍රියාවට නගන්නේ. කෝපය, ඊර්ෂ්‍යාව, වෛරය, පලි ගැනීම, රිදවීම ආදී කොට ඇති මේ අදහස් වලින් අපි සමාජයට දමාගසා සතුටු වෙනවා. සිල්වත් වෙලා ශික්ෂාපද සංවරයේ හිටියත් ඊර්ෂ්‍යාව එන්න පුළුවනි. දියුණු වෙන පුද්ගලයෙක් දැකලා හොරපෙස්සමක් ගහලා මාරුවක් දාන්න පුළුවනි. එහෙම නැත්නම් රැකියාවට යන දරුවෙකුට බොරු පෙස්සමක් ගහලා ඒක අයිමි කරන්න පුළුවනි. එහෙම තවත් එහෙම නැත්නම් තමන්ට විරුද්ධවාදියෙකුට ගුරුකමක් කරවන්න පුළුවන් විනාශ වෙන්න කියලා. දේශපාලන බලය යොදන්න පුළුවනි මොකක් හරි කරලා දාන්න කියලා. පාතාල බලය යොදන්න පුළුවනි. මේ මෛත්‍රියද මේව කරනවා නම් එතකොට ඒ ඔබ මානව සමාජය වෙනුවෙන් ඔබ උන්ට එරෙහිව කටයුතු කරනවා. දැන් ඔබ කියන්නේ ඔබේ කයද දැන්? නෑ. අර ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යා, ක්‍රෝධය, වෛරය මේවෙන් කරන එක මෛත්‍රිය වෙනවද? ඒ නිසා
දැන් සාමාන්‍ය මෙත්ත සූත්‍රය ගත්තහමත් ඒ කියන මෙත් වැඩුවහම සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් වෙනවා කියලා නෙමෙයි තියෙන්නේ. මෙත්තාය භික්ඛවේ චේතෝ විමුක්තිය උත්තරින් අප්පටි විජ්ජන්තෝ බ්‍රහ්මලෝක බගෝ හෝති. ඒක බබලෝ යන පාරක් නේ. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන අර මෛත්‍රිය වේවා කියලා වචනෙන් කියන එක නෙමෙයි. මේ වෛරය තුරන් වීමට වඩන්න ඕන මෛත්‍රිය මොකක්ද? අවේරේනච සම්මන්තිනේ. අන්න අවේරේනච කියන්නේ මෛත්‍රියට. නහි වේරේන වේරානේ සම්මන්තිද කුදාචනා. වෛරය කිසිවිටකත් වෛරයෙන් සංසිඳෙන්නේ නැහැ. නමුත් වෛර නොකරන්නේ නම් සංසිඳෙනවා. මම නම් දකින්නේ වෛර නොකිරීම කියන්නේ මෛත්‍රියට. එහෙනම් නොකර ඉන්නේ කොහොමද කියලා හොයාගන්න වෙනවා. එහෙනම් මෙහිදී තේරුම් ගන්න ඕන කාරණයක් තියෙනවා. අපි ගනිමු අර ගාතාව. දැන් ඔය සූදානම් වෙන්න ඕන ආකාරයේ දීගාවායේ මහන්තාව අතකුසලේන කියන පදවල යම් පුද්ගලයෙකුගේ සූදානම් අවස්ථාවක් පෙන්නනවා. මොකද්ද මේ මෛත්‍රියට අදාළ මේ සංකල්පය මේ ගාථාවේ තියෙන්නේ? න පරෝපරං නිකුබ්බේත න අතිමඤ්ඤේත කත්ත චිනං කංචි. මේ පෙන්නන්නේ ඔබ නම් ඔබ කිසිවෙක් නොරැවටිය යුතුයි. එහෙනම් බොරු කරන්න වංචා කරන්න බෑ නේද? ඒක තමයි මෛත්‍රී කාරණයක්. ඒ වගේම ධනේ කුලයේ නිලයේ උගත්කම තව මොනවා හරි කාරණයක් නිසා ඔබ අන් අය පහත් නොකළ යුතුයි. අතිමාන්‍ය තමන් උඩඟු වෙමින් තමන් හොවා දැක්වමින් අනිත් අය අවමන් කිරීමකට කිසිවෙක් අවමන් නොකළ යුතුයි. ඊට එහා පැත්තට තියෙනවා ව්‍යාරෝසනය පටිඝ සංඥාව. මොකද්ද මේ ව්‍යාරෝසනය? ලෝභ දේශ මොහ සහගත වචනයෙන් පහර ගැසීම. කයින් සහ වචනයෙන් අන් අය රිදවීම. සිතින් තරහ චේතනාවකින් යමක් කරන එක. එතකොට ඒකෙන් මොකද වෙන්නේ? අන්‍යයට දුක් දෙනවා. ඒ කරන හැම වැඩෙකින්ම අන් අයට දුක් දෙනවා. දැන් ඉතින් ඔය කියන සිල්වත් වෙලා හිටියට මේවා කරන්න හිතුනහම මේවා වැරදි බව තේරෙන්නේ නැහැ. ඉන්නව මැරෙනවා පේන්නේ නැහැ කියලා ඔය ඔක්කොම පෘථග්ජන සමාජයේ ක්‍රියාත්මක කරනවා. ඔවුන් ළඟ මේ අඤ්ඤමස්ඤ්ඤස්ස දුක්ඛං ඉච්ඡෙය නැහැ. න කියන්නේ කැමති නොවිය යුතුයි. යමෙකු මෙසේ මේ කාරණාවලින් ව්‍යාරෝසණයෙන් පටිඝ සංඥාවෙන් ඔවුන්ට දුකක් කැමති නොවිය යුතුයි. ඒකයි මෛත්‍රිය. නමුත් ඒ වෙලාවට ඔකට මොච්ච හොඳයි කියලා දේශපාලන වශයෙන් පරදනකම් ඉඳලා ඒ මිනිස්සයාට පහර ගහන්න යන්නේ ඒක. එහෙම නැත්නම් හොරපෙස් සංගහන එක. ඔයාගේ අර අන් අය දුකටපත් කිරීමේ චේතනාව ඔබට පාලනය කරන්න පුළුවන්ද? බැරි නම් ඔබ ළඟ මෛත්‍රිය නැහැ. මේ මිත්‍රශීලී බවක් නේ මෛත්‍රිය කියලා කියන්නේ. නමුත් මේකෙදි මම මේ සසර පිළිබඳව තව ටිකක් කියලා දෙන්නම්. මේ සසර කෙටි කර ගැනීම සහ සසර පිළිබඳව. සාමාන්‍ය පුද්ගලයා ඒක මරුණාම උපදිනවා කියලා හිතනහම මේක වෙන්නේ කොහොමද කියලා තේරුම් ගන්නේ නැහැ. ඔබ ජීවත් වෙන පරිසරයේ ඔබ කරන කියන ක්‍රියාකාරකම් ටික ගන්න. ඒක හොඳ එකක් වෙන්න පුළුවන්, නරක එකක් වෙන්න පුළුවන්, මුඩුක්කුවක් වෙන්න පුළුවන්, සුයිසල් වෙන්න පුළුවන් කෝක හරි. ඔබට ඒ තුල ඇසුර ආශ්‍රව ටිකක් තියෙනවා. කරන කියන වැඩ ටික. මේ ආශ්‍රයෙන් නෙවෙයිද ඔබේ සිහින ලෝකේ නිර්මාණය වෙන්නේ. ඔබ ගොවියෙක් නම් හීන ලෝකෙදී වෙළඳාම් කරන්නේ නැහැ. ඔබ හොරෙක් නම් සිහින ලෝකයේදී නීති මේ කඩනවා මිසක් නොකඩ ඉන්නේ නැහැ. ඔබ මවක් නම් සිහින ලෝකයේදී දරුවන්ට ආදරය කරනවා වුණාම මිනි මරන්න හොයන්නේ නැහැ. ඔබ ගොවියෙක් නෙවෙයි වගේ ඔබ මානව සමාජයේ සම්බන්ධයෙන් හිතකරව හිතන කෙනෙක් නම් ඔබට සිහින ලෝකයේදී ඒකමයි පේන්නේ. මීට සමාන්තර ඔබ මේ බාහිර කරන කාරණාවලට සමාන්තර ලෝකයක් තමයි ඔබේ මනෝලෝකය.
දැන් මේ ජීවිත අවසාන වෙනකොට මරණයට පත් වෙන්න සිද්ධ වෙන්නේ කයෙන් නෙමෙයි මේ මනෝලෝකයෙන්. ඔබ මේ ජීවිතේ බහුතරයෙන් ගත කරපු කාරණා අනුව ඔබට දවල් පාරේ යනකොට පොල්ලිත් අද්දකලා කඩන්න හිතුනොත්, ඔබට දවල් පාරේ යනකොට අනුන්ගේ ඇඳුමක් හරි කුඩයක් හරි හොරකම් කරන්න හිතුනොත්, එහෙනම් ඔබ ඒක වැරදි කියලා හිතන්නේ නැතුව කළොත් ඔබට සිහින ලෝකෙත් කුඩිය දැක්කොත් හොරකම් කරන්නමයි හිතෙන්නේ. මෙන්න මෙහෙමයි මේ සිත හදාගන්නේ. ඒ නිසා මේ ජීවත් වෙන්න ගිහින් පරලෝ යන්න අදාළ හිත හදා ගැනීම සම්බන්ධයෙන් සමාජයේ ප්‍රවේශම් වෙන්න මට පොඩි අත්දැකීමක් තියෙනවා. අවුරුදු 25ට පෙර තරුණ කාලේ තමයි මේ අත්දැකීම මම ලැබුවේ. අපි ওই ගම්පලාතේ ඉන්නවා හිටියා ජලබීතිකාව කියන රෝගයට සිංහල වෙදකම් කරන ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. ඈත පළාත් වලින් එනවා. ඉතා ප්‍රසිද්ධියක් දරුව කෙනෙක්. අපිටත් මොකද වෙන්නේ, අපිත් ගමේ යම් කිසි කෙනෙකුට එහෙම වුණොත් එහෙම අපිත් මේ ඉංග්‍රීසි වෙදකමට ගියේ නෑ ඒ කාලේ. මෙතෙන්ට යනවා උදේ. එක්කන් යන්න ඕන කීප දෙනෙක් එක්කලා ඊට පස්සේ ශාලාවක් තියෙනවා. ඒකට බෙහෙත් දෙනවා ඒකෙදී. අවශ්‍ය ප්‍රතිකාර පන්තියක් තියෙනවා. හවස් වෙනකොට ඉවරයි ආපහු එන්න පුළුවනි. නමුත් මේ බෙහෙතේ තිබෙන්නේ මිනිසා මත් කරන අත්තනට ආදී දේවල් වල විස නැසූ දෙයක්. බෙහෙත මොකද්ද මම හරියට දන්නේ නැහැ. මේක අරන් ටිකක් වෙලා යනකොට පුද්ගලයා මත් වෙනවා. මැරුන් නැති වුණාට. දැන් ඔහුට පංචද්වාරික ක්‍රියාකාරීත්වය එච්චර පේන්නේ නැහැ. අපි මේ කීපයක් දැකලා තියෙනවා. අපි අනිත් අය විනෝදයට කරන පිස්සු බලන්න යනවා කියලා කියන්නේ. අනිත් අය උපස්ථානට යනක නැරුණාම අනිත් අය ඒ කරන විකාර ටිකට hina වෙන්න යන්නේ. මම මේක අද දකින්න ඇසින් මේක කියන්නේ. පුද්ගලයා ගෙදරදී ගඩොල් නම් කැපුවේ දැන් අපිට පෙන්වන්නේ ගඩොල් කපා ඉන්නවා. පුද්ගලයා බීඩි නම් එතුවේ අපිට පෙනෙන්නේ අතින් බීඩි ඔතන විදිහ. පුද්ගලයා බුලත් පිටක් කකා හිටපු කෙනෙක් නම් බුලත් කොලේ කඩන හැටි, කට උණු ටික දතේ ගා ගන්න හැටි මේවා. එතකොට පුද්ගලයා හොරෙක් වුණොත් එහෙනම් හොරකම් කරන්නේ නැද්ද? ඒක තුලින් තමයි මම දැක්කේ මේ බාහිර ක්‍රියාකාරකම් තුල කය වචන නැතුව සිත ක්‍රියාත්මක වීමක් ක්‍රියාත්මක වෙනවා නිନ୍ଦ සහ කල්පනාවේදී. ඒක තමයි අර අපට පිස්සු කියලා. අපි පිස්සුවක් නෙමෙයි, අර ප්‍රසාදයන් අඩපණ වීම තුළ සිහිය එනතුරු අර ඉස්සරලා ගියා එක ඉබේ යනවා. ඒක ආශ්‍රව ටිකක් නේ. හොඳයි, දැන් ඔබ ජාතියට රටට ආගමට එරෙහි කළා වූ මිනිස් සමහරපුරට එරෙහිව කටයුතු කළා වූ පාපතරයෙක් නම් ඔබේ හිතේ තියෙන ඒවා නේද? දැන් ඔබ යන්නේ මේ හදාගත්ත පරලෝට කියලා තේරෙනවද? මෙන්න මේක තමයි බුදු සමය සබ්බපාපස්සා කරණම් කියලා. මේක කවුරුත් වද දෙන්න ඕනේ නැහැ. Tamanට හැදෙනවා. හැදුනහම ඒකටපත් වෙන්න වෙනවා. එහෙනම් මේ මිනිස් සමාජයේ තේරුම් ගන්න ඕනේ. මිනිස් බෞද්ධයින් නම් ජීවිතෙන් එහා පැත්තට අපාගත යුතු නැහැ කවුරුවත්. සදහම් තේරෙන්නේ නැත්නම් මිනිසුන් අතර උදින්නට තියෙන්න ඕන මොකක්ද? මනුස්ස ආශ්‍රව ටිකක් ජීවිතේ තියෙන්න වෙනවා. මිනිස්සු මොකද කරන්නේ? මිනිස්සු අසරණයන්ට පිහිට වෙනවා. දරුවන්ට ආදරය කරනවා. මිනිස්සුන්ට ආහාර නිෂ්පාදනය කරලා දෙනවා. මිනිස්සු ඒ සඳහා ඇලවල වේලි බදනවා, වැව් බඳිනවා. අන්න ඒවට කියන්නේ මිනිස්සුන්ට සමාන ආශ්‍රව. අන්න ඒ වගේ මානව හිතවාදී ගති ලක්ෂණ දෙකකින් ජීවත් වෙන්න කොහෙ ජීවත් වුණත් එතකොට ඔබේ මානව ලෝකෙත් මිනිස්සු මරන්න, පලිගන්න හිතෙන්නේ නැති ලෝකයක් හැදෙයි. මානව සමාජයට එරෙහිව කටයුතු කරන්න නැතුව ඉඳී. නමුත් ඔබ කාමයන්ට ඇලී ගැලී ඉන්නට, එහෙම නැත්නම් රජවරු කලා වගේ අන්තఃපුරයක් පරිහරණය කරන ලෑස්ති වුණොත් එහෙනම් ඔබට මේ තුස්සාව නැමැති වඩුවා අන්තঃපුරයක් හදලා දෙනවා ඊළඟ ආත්මෙට. හැබැයි අන්තఃපුරේ රජ්ජුරුව රිලවෙක්. මතක තියාගන්න. එක්ක වඳුරෙක්. එහෙමනේ මේ සමාජයේ තියෙන්නේ. එතකොට තමයි අන්තঃපුරේ හම්බ වෙන්නේ. මේ තණ්හාව නැමැති වඩුවාගේ හැටි එහෙමයි හොයන දේ ලබා දෙනවා. හැබැයි මිනිස් සමාජයට දීලා තියෙන දේ පිළිගන්න පරිණාමය. ලංකාවේ ලෝකේ සංඛ්‍යාලේඛන හදලා බලන්න. ස්වභාවයෙන්ම කාන්තා 50යි, පිරිමි 50යි. සමහර විට පිරිමින් මත්පැන් බී සහ වෙඩි තබාගෙන මිය යන නිසා වාහන අනතුරුවලින් වැඩිපුර 49ක් වෙන්න පුළුවන්, කාන්තාව 51ක් වෙන්න පුළුවන්. ඇයි මෙහෙම හදලා තියෙන්නේ කියලා හිතන්න ගැඹුරින්. එයින්දා කවුරු මොනවා කිව්වත් මේ ස්වභාව ධර්මයේ විසින්
එක්කෙනයි දීලා තියෙන දෙන්නෙක් නම් දීලා නැහැ. ඔබ එහෙනම් පිටපාර යන්නේ. මේක පිළිගන්න වෙනවා ඓතිහාසික සාක්ෂියක් විදිහට. අන්න එහෙම මිනිසාට දී තිබෙන උරුමයන් පාවිච්චි කරනවා නම් සමහර විට මිනිසුන් අතර උත්පත්තියක් හමු වෙයි. ඊට වඩා ඉහළට ගියොත් දෙවියන් අතර. ඊට වඩා එහාට ධාන වැඩුවොත් බමුණු අතර. නමුත් ඒක අසඤ්ඤ තල වලට යාමක් නැත්තම් දුෂ්ටක්ෂණයක් කියලා පෙන්වන්නේ. ඔක්කොටම වඩා ලබාගත් ජීවිතයේ මේ සසර හදන එක කෙටි කරගන්න නම් මොකද්ද වෙන්න ඕන? මාර්ගඵලලාභී වෙන්න. නිකන් කෙටි වෙන්නේ නැහැ. දැන් එහෙනම් අර ගාථාවෙන් කියපු කාරණා ටික න පරෝපරන්නේ කුබ්බේත කිසිවෙකු නොරැවටිය යුතු නැත නාතිමඤ්ඤේත කත්තචිනං කංචි කිසිවෙකුට අවමානයට පත් කළ යුතු නැත ව්‍යාරෝසන කියන වචනට අයිති වාචික කායික ක්‍රියාවන්ගෙන් හෝ තරහ නැමති හැඟීම මූලික කොට ගත්ත පටිඝ සංඥාවෙන් අන් අයට දුකකට පත්වීමට කැමති නොවිය යුතුයි. අන්න මෛත්‍රිය. දැන් ඔබ කරනවද මේවා? දැන් වද දෙන්න බෑ කියලා නේද කියන්නේ? අන්න ඒ නිසා මේ කාරණේ තේරුම් ගත්තාම ප්‍රායෝගික ප්‍රතිපදාවක් මේකේ. ඔබට ගමක් තියෙනවා, රටක් තියෙනවා, මව්පියන් ඉන්නවා, දරුවන් ඉන්නවා, සතාහතුන් ඉන්නවා. ඔය වත්තට කඩා පැන්නයි කියලා කඩුවක් අරන් ගිහින් වලිගේ කපනවා ගවයින්ගේ. බල්ලෙක් කරදර කෙරුවා බිරලා ගිහින් වෙඩි තියලා එනවා. මේ අපේ මනුස්ස සමාජයේ කරන දේවල්. නමුත් ඔබට පිහිට වෙන්න බැරි නම් මිනිස්සෙකුට සතෙකුට හිංසා නොකර ඉන්න ඉස්සර වෙලා. මතක තියාගන්න. ඒ නිසා මේ හිංසාවත් එක්කනම් ඔබ ජීවත් වෙන්නේ. ඔය පටිඝ සංඥා ව්‍යාරෝසනා කියන වචන දෙකට අයිති කාරණේ පාවිච්චි කරනවා නම් ඔබ මෛත්‍රී වඩන කෙනෙක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබ දුක කැමති වෙලානේ. අන් අයට දුකටපත් කරන්න කැමති ඒවයින්. බැනලා පහර දීලා මේ සතුට වෙන්නේ නැහැනේ කවුරුත්. ඒකටපත් උනායි දුකටපත් වෙනවා. අන්න ඒ නිසා මේ මෙත් කියන පදය මම දකින්නේ වෛරය ආවිට වෛරය නොකිරීමෙන් සංසිඳීමට මෛත්‍රියයි කියලා කියනු ලැබේ කියලා. දැන් ඔබ මේවා මේ ලෝභ දේශ මොහ වැඩි දියුණු කරගත්ත පුද්ගලයෙක් පෘථග්ජන නම් 30 නම් 40 නම් 50 නම් ටික වැඩි. ඔබ වාඩි වෙලා සීල සත්‍යෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා කියා ඉන්න පුළුවෙනි ඔබට. නමුත් මේකට පූසෙක් හරි කතා කරන ළමෙක් හරි එහෙම නැත්නම් සුනකෙක් හරි උඩුපුරලා බාධා කළොත් එහෙම ඔබට ඒ සතාට විරුද්ධව තරහ එනවා ඇරුණාම මෛත්‍රියක් උපදින්නේ නැහැ. ඔබ කියයි අනික් කෙනෙකුට කතා කරලා අන්නාට කලවල දාන්න නැත්නම් කකුලක් කැඩෙන්න ගහන්න කියලාත් කියයි. එතකොට මොකද වුනේ? මෛත්‍රිය වැඩුවද? ආපු තරහ පාලනය කරගන්න පුළුවන් දර වාක්‍යෙට ඔබ ක්‍රියාවට නගන්න හැදුවා නේද? ඔබ එහෙම කරනවද කියලා කල්පනා කරලා බලන්න. ඒ නිසා අපි මේ කතා කරන්නේ වචනයක් මෙනෙහි කිරීම මෛත්‍රිය කියලා. ධර්මයේ පවතින්නේ වෛර නොකිරීම මෛත්‍රියයි. මේ නොකරනවා කියන්නේ මොකද්ද? ඒ නිසා ගිහි සමාජයේ වුණාට කමක් නැහැ. ධර්ම ශ්‍රවණය කරලා අර යන්න තියෙන පරලව සත්තුන්ඩ උරුම ලොවක් බවට පත් කරගන්න නැතුව ජීවත් වෙලා මිනිසුන්ඩ උරුම ලොවක් බවට පත් කරගත්තාම පරලොව සුගතිගාමීත්වය පිළිබඳ සැකයක් නැහැ. නමුත් බුදුදහමෙන් පෙන්වන්නේ ලබාගත් බුද්ධෝත්පාදය තුළ පරලොව යාම නෙමේ පරලොව නොයන්න පාරක් තියෙනවායි කියලා. ඔබ අසා තිබෙනවද මේ දේශනා? සත්වයා පව් එකතු කරලා පව් උපාදානයෙන් පවෙන් පරලොව යනවා. සත්වයා පින් එකතු කරලා පින් උපාදානයෙන් පිනෙන් පරලොව යනවා. සත්වයා ධාන කුසල් එකතු කරලා ධාන කුසල් උපාදානයෙන් පරලොව යනවා. මේ පවෙන් පිනෙන් ධානයෙන් කරලොව යාමට කර්ම මාර්ගයේ කර්මයේ සරණ කර ගැනීම කියලා කියනවා. මේ තුනේමට අදාළ කර්ම ශේ කිරීම සඳහා කර්මක්ෂය කිරීමේ කර්මී කියලා එකක් තියෙනවා. ඒක පරලොව නොයන මාර්ගය ධර්ම මාර්ගය කියලා කියනවා. ගිහි වුණාට කමක් නැහැ. ධර්ම ශ්‍රවණය කරලා මේක කරන්නේ කොහොමද කියලා බණ ටිකක් අහලා තේරුම් ගත්තොත් නරකද? සසර කෙටි කරගන්න ඕන කිව්වේනේ. කෙටි වෙන්නේ නම් ආශ්‍රව රැස් කිරීමෙන් නෙමෙයි ආශ්‍රව ෂය වෙන්න පටන් ගත්තම.
ඒ නිසා මේ මොහොතේ එන හැඟීම මේ හැඟීම්නේ අපට උපදින්නේ. බය, කනගාටුව, සතුට, දුක, ඊර්ෂ්‍යාව, වෛරය කියලා කියන හැඟීමක්. කය මේ හැඟීම නෑ. මරුණෙන් පස්සෙත් එහෙනම් තියෙන්න එපයි. කය පස්දරක් පාවිච්චි කරලා පෝෂණය කරගත්තා වූ මේ හැඟීම් ටික තමයි ඔබේ හිතේ ඇතුළේ තිබිලා එළියට එන්නේ. එතකොට ඔබේ කය වචන මෙහෙවනු ලබන්නේ මේ හැඟීම විසින්. දැන් එතකොට මිනිසා නෑ, තිරිසන් වෙලා. මේ මිනිසා තිරිසනෙක් වී කය වචන මෙහෙවන අවස්ථාව පාලනය කරගත්තොත් නේද හොඳ? පස්සේ වැඩේ කරලා මට මොනවා වුණාද දන්නේ නැහැ, ඉන්නවා, මැරෙනවා, පේන්නේ නැහැ කිව්වට වෙන්න ඕන දේ වෙලා ඉවරයි නේද? එහෙනම් අපිට ස්වභාවයෙන්ම අපිට සංසුන් බවක් තියෙනවා. වතුර සාමාන්‍යයෙන් පරිසරයේ තියෙන උණුසුමේ තමයි තියෙන්නේ. උෂ්ණත්වය. රත් කළොත් රත් කරලා තියන්න බෑ, ආයේ පරිසරයේ ගානටම සීතල වෙනවා. සීතල කළොත් අයිස් වශයෙන් තියන්න බෑ, ආයෙත් පරිසරයේ ගානට දිය වෙනවා. ඒ වගේ මේ උත්සන්න හැඟීමක් තුළ ඔබට ඉන්න බෑනේ. ආපහු සංසුන් තැනට එනවා නේද? උත්සන්න හැඟීමකින් ක්‍රියා නොකර සංසුන් තැනට එනකල් නිහඬව ඉන්න. මේක තමයි මෛත්‍රිය. සැබෑ මෛත්‍රිය. ඒ නිසා නහි වීරේන වේරාණි සම්මන්තිද කුදාචනං අවේරේන ච සම්මන්ති ඒ සනාතන ධර්මය. සංසිඳෙන්නේ වෛර නොකිරීමෙන්. ඒක තමයි ආරි සත්‍ය මෛත්‍රිය කියලා කියන්නේ. මිත්‍රශීලීනේ. මිත්‍රශීලී වුණාම කපන්න, කොටන්න, රිදවන්න, පලිගන්න, විනාශ කරන්න බැරිකමනේ මෛත්‍රිය කියන්නේ. වචනකින් කියන එක නෙමෙයි. වර්තමාන සමාජයේ කිසියම් හැඟීමක් ආවහම තවත් වචනයක් හැඟීමක් පාවිච්චි කරලා මේකෙන් මග අරින්න පුරුද්දක් හදන් ඉන්නවා. නමුත් ගැඹුරින් තේරුම් ගන්න මේක තියෙන්නෙම ඒ නැති වෙන්නේ අවබෝධයෙන් නෙමෙයි. මේ අරමුණට රැඳී ඉන්න පුළුවන් වර්තමාන මොහොතේ පමණයි. තවත් අරමුණක් ගත්තොත් අර අරමුණ නැති වෙනවා. ඒ නිසා කකුලේ වේදනාවක් දැනෙනකොට දැක්කා කිව්වොත් දැක්කා කියන අරමුණ නිසා නැති වෙනවා වරුණාම දැකලා නැති වුණේ නැහැ. ඒ වගේ යම් කිසි දෙයක් ඔබේ හිතට ආපුවම අරමුණක් කියලා හිතුවොත්, දැක්කා කියලා හිතුවොත්, අනිත්‍යයි කියලා හිතුවොත්, ඒ ඕනෑම වචනයක් හිතට ආපුවම විතක්ක ਵਿਚාර වීමක් ඒ වෙන්නේ කටෙන් කිව්වේ නැති වුණාට. ඒ අරමුණ එන්නේ අරව නැති වෙලා. මේ වෙනත් අරමුණක් අරගෙන අරක නැති කරන එක පාවිච්චි කරන්න නෙමෙයි බුදුන් වහන්සේ වදාරන්නේ. අරමුණේ පවතින බලය සංසිඳ වීමෙන් දුර්වල කරන්න. මොකද්ද මේ දුර්වල කරනවා සහ බලවත් වෙනවායි කියලා කියන්නේ? මා උදාහරණයකින් කියන්නම්. කෙනෙකුට බිරිඳ සම්බන්ධයෙන් හෝ ගම සම්බන්ධයෙන් හෝ වවුමව්පියන් සම්බන්ධයෙන් හෝ කලකිරීමක් ඇති වෙලා තියෙනවා. උදාහරණයක් විතරයි ගන්නෙ. ඉතින් මේක මතුවෙනවා සැරෙන්තරේ අප්‍රසන්න වෙනවා, කරදරයක් බවට පත් වෙනවා. ඊට පස්සේ තමයි මේ ජීවිතේම වැඩක් නැහැ, මම නැති කර ගන්න ඕන ජීවිතේ. අපිට කියන්නේ නැහැ මේක. නැවත නැවතත් මේකට ශක්තිය යොදවමින් හිතනවා. මේක දැකලා තියෙන දෙයක්. එතකොට මේක අවුරුද්දක් දෙකක් තිස්සේ බලවත් වෙනකොට හිතේ පැසවෙනවා කියන්නේ මේකට දුන්න ශක්තිය වැඩි බලවත්. දැන් ඔබ පෝෂණය කළා ඒක. දැන් අර තර්ජනීය අවස්ථාව ආපුවම අරක හිතට එනවා. එතකොට ඔබට ඔබ පාලනය කරගන්න බෑ. ඔබ විසින් අර ශක්තිය දීලා මොකද උනේ? ඊට පස්සේ ගඟට පණි බෙල්ල වැල දාගනි කෝච්චියට බෙල්ල තියයි. ඒ සිත තුළ පැසවීම, බලවත් වීම. අන්න ඒ වගේ මේ වෛරය කියන එක එක දවසට හැදෙන්නේ නැහැ. නැවත හිතමින් බලවත් වෙනවා. පෘථග්ජන පුද්ගලයා හැම එකම බලවත් කරනවා. උන්ට මෛත්‍රිය වැඩෙන්නේ නැහැ එතකොට. ඒවමයි වැඩෙන්නේ. එහෙනම් නැවත ඒ පිළිබඳ සිතීම තුළින් සිව්දිනවසා ගන්න හිතෙනවා වගේ. ඒකේ ආදීනව දැක්කොත් නොසිතීම තුළින් ඒක ආපහු දැන් හුලන් ගහන්න බැලුණයක් පෙම්බෙනවා. හුලන් අරින්න තිබුත් තැනට යනවානේ. මේ වැඩි දියුණු කරගත්ත හැඟීම් ටික ක්ෂය කරගෙන ආපසු යාම කියලා තේරෙන්නේ නැද්ද මේ සසර කෙටි කරගන්න තියෙන මාර්ගය? තේරුම් ගන්න ඕන කාරණා. එහෙනම් ඒ සඳහා ඔබට ලබනාත්මෙ ලැබෙන්නේ නැහැ. හෙට ලැබෙන්නෙත් නැහැ. ගැඹුරින්ම පහදන කල හැම විටම ලැබෙන්නේ වර්තමාන මොහොත පමණයි, හැදෙන්න හෝ වෙනසෙන්න. එනිසා මේ මොහොතේ ඔබ කා සමගද කටයුතු කරන්නේ? ඔබ ඉන්නේ සංසුන්වද නොසංසුන්වද? නොසංසුන් නම් ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් මත් වෙලා ඉන්නේ. දැන් ඔබ ළඟ ඉන්නේ මායя. ඔබ නෙමෙයි මේ.
ඔබේ කයට දැන් මාරයා ආවේශ වෙලා. මාරයා මොනවා හරි වැඩක් කළොත් ඒකට දුක් විඳින්නේ මාරයා නෙමෙයි ඔබ. ඔබ මට මාරයා එනවා කියලා කියන්නේ. ඔබට පේනවාද මේ රටේ තොටේ ඒ බඳු ක්‍රියාකාරකම් කිරීම තුළ සමාජය අපහාස කරන හැටි, මිනිසුන් දඬුවම් දෙන හැටි, ඊට පස්සේ සිර දඬුවම් විඳින හැටි. ඒ හැමෝම මේවා කරලා තියෙන්නේ කයින් වචනෙන් උනාට කරලා තියෙන්නේ අර දුෂ්ට සිතින්. කය වචන ඕවා කරන්නේ නැහැ. දුෂ්ට සිත උපන් වෙලාවට ඒක පාලනය කරගන්න එහි තියෙන ආදීනව තේරෙන්නේ නැති නිසා ලොකු අමාරුවක වැටෙනවා. මේක තේරුම් ගන්න. ඒ නිසා අපි කරන ක්‍රියාකාරකම් හැම විටම මවට පියාට සමාජයට පරිසරයට සතා සතුන්ට ජාති අනාගතයට විනාශයක් වෙන කරුණු වෙන්න බෑ. මානව හිතවාදී නෑ එතකොට. එහෙනම් අන්න ඒවා හිතට ආවහම කරන්නත් පුළුවන්, නොකර ඉන්නත් ශක්තියක් තියෙන්න වෙනවා. හිතට එන්නේ හිත ඇතුළට යමක් දුන්නාම මම ඔහු මරනවා කියලා හිතුවොත් තමයි නැවත නැවත මරණ අදහස දිගට එන්නේ. එමයි සිත ඇතුළත යමක් මේ මෝරනු ලබන්නේ. ඒ නිසා මේ වැරදි පැත්ත මේරීම වෙනුවට හොඳ පැත්ත හිත ඇතුළත මෝරා ගන්න පුරුදු කරන්න මානව හිතවාදී බවක්. ඒක තමයි පෘථග්ජන සමාජයට දෙන්න තියෙන අවවාදය. නමුත් එතනින් එහා පැත්තට මේ චිත්තාභ්‍යන්තරයේ ලෝභයන්ගෙන්, දේශයන්ගෙන්, මෝහයෙන් වැඩෙන එක වළක්වන්නට අවේරේනච සම්මන්ති අක්කෝදේන දිනේ කෝදන්. ක්‍රෝධ නොකිරීම කරන්නේ කොහොමද? වෛර නොකිරීම කරන්නේ කොහොමද කියන එක අන්නේ නොකිරීම ඉගෙන ගන්න. එතකොට තමයි වෛරී අදහස හිතෙන් දුර වෙලා යන්නේ. එහෙම නැතුව වෛරී අදහස පෝෂණය කරන නිදුක් වේවා නිරෝගී වෙලා කිව්වොත් එහෙම කියන කල් ඒක නෑ, ආයෙත් අරක එනවා. අපේ රටට උරුදලා තියන්නේ එහෙම තමයි. ඒ නිසා අර තියෙන ටික එහෙම තියාගෙන වෙනත් දෙයකින් යට කරන එක. එනිසා මේ හැඟීම් සම්බන්ධයෙන් උත්සන්න වීම එක පැත්තක්. ඒක දුර්වල වීමත් තව පැත්තක්. ඒකත් කරන්න පුළුවන්. අන්න බුදු සමයෙන් පෙන්වන්නේ මිනිසාට ජීවිත කාලය තුළ හැඟීම් උත්සන්න කරගන්න නෙමෙයි දුර්වල කරගන්න. හැඟීම් උත්සන්න වීම තුළ මිනිස්කම පලා යනවා. හැඟීම් දුර්වල වීම තුළ මිනිස්කම් ඉස්මතු වෙනවා. මේ සඳහා ඔබට ගිහි ජීවිතය ගත කළාට කමක් නැහැ. ගිහි සඳහානේ කියන්න තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් ඔබ පිළිබඳ විවරණයක් ලබා ගන්න. දැන් ඔය ඔබට ඕන වුණාම ඔබේ ඇතුළත ප්‍රමාණය ස්වභාවය එක්ස්රේ එකකින් ලබා ගන්නවා. ඒක ඔබ පිළිබඳව කායික විවරණයක් නේ අර. බුදුරජාණන් වහන්සේ ඔබේ පිස පිළිබඳ විවරණයක් කරනවා. අන්න ඒ විවරණයේදී ඔබට මේ වරදින තැන පෙන්නනවා. ඒක තේරුම් අරගන්න. තේරුම් ගත්තම මේ හැඟීම චිත්ත අභ්‍යන්තරයේ තිබී උඩට එන බව. අනතුරුව තමන්ගේ ස්වාභාවික මානසික ස්වභාවය අමතක වී ඒ හැඟීම් විසින් ඔබ මෙහෙවන්න ලැබ ඒට ඔබ වහල් කරන බව. වහලෙක් කරන බව ඔබට වටහා ගන්න පුළුවනි නම් අන්න ඒ මොහොත එයින් මිදීම සඳහා ඔබට මහත් වූ උත්සාහයක් වීරියක් තියෙන්න වෙනවා. දැන් ඔබ කියන පරිදි ශික්ෂාපද සමාදන් වෙලා හිටියා වුණාට මොහොතකින් ශික්ෂාපදේ අමතක වෙනවා. සිහිය දියුණු නැත්නම් එහෙම. ඔය එවඳු යහපත් දේවල් කළ අය අපි දැකලා තියෙනවා ඕන තරම්. නමුත් ඔවුන් අතින්ම සිදුවෙච්ච ප්‍රමාද අපි දැකලා තියෙනවා. ඒ කියන්නේ චිත්ත අභ්‍යන්තරිත රෝපණය කළා වූ දෝෂයක් නැත්නම් මේක බලවත් වුණාම අර මෙහෙම කියමුකෝ අපි. වතුර නිශ්ශබ්දයි. අපි මොකද කරන්නේ? ගින්දර දාලා වතුර පැස්සවනවා. පැහුණන් පස්සේ මොකද කරන්නේ? පැහුණු වතුර උතුරලා ගිහින් ගින්දරට එකක් නිවනවා. වතුරට ශක්තිය දුන්නේ කවුද? එතකොට ගින්දර නිවන්න. ගින්දරමයිනේ. අන්න වගේ ඔබ මේ සිතේ මේ දුෂ්චරිත භාවිතා කිරීම තුළින් ඔබේ විනාශයට ශක්තිය දෙනවා. මේකට බුදුහාමුදුරුවෝ නමක් දීලා තියෙනවා. අන්න ඒක තේරුම් ගන්න. ඒකට කියන්නේ ඒ මොහොතේ උපදින හැඟීම ඒතං මම ඒතෝහං අස්මින් ඒසෝ මේ අත්තා කියන හැඟීමෙන් ගැනීම. එහෙම කියලා ගන්නව නෙවෙයි. ඒ මගේ, ඒ මම මගේ, ඒ මගේ ආත්ම. අන්න මේ මගේ මම මගේ ආත්ම කියලා වචනෙන් කවුරුත් ගන්න නැහැ. නමුත් මේ අරමුණක ඇලීමට, ගැටීමට, මුලාවට කියන නමක් මේ. අරමුණ කියන්නේ මොකද්ද? අරමුණ කියන්නේ ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් ඔබේ හිතේ මට හිතෙනවා කියලා. මට නාන්න යන්න හිතෙනවා. අන්න අරමුණක්. මට නිදා ගන්න හිතෙනවා.
මට බඩගිනි දැනෙනවා. ඒ අරමුණ. අරමුණු කියන එකේ තේරුම සිතුවිල්ලක් කියන එක. එතකොට මේ අපේ කය තුල අසකරණාසය දිවකය කියනා උදරවල් හයෙන් අරමුණු උපදිනවා. නමුත් ඉපදුනාට කය වචනට දෙන්න ඕන නැහැ. අන්න ඔබට පාලනයක් තියෙන්න වෙනවා. අවශ්‍ය දේ පමණක් ක්‍රියාවට දෙන්න. බඩගිනි නම් ආහාර ගන්න ඕන. ශරීර කෘත්‍යයක් අවශ්‍ය නම් කරන්න ඕන. කතා කරන්න ඕන නම් කතා කරන්න ඕන. ඕන එකයි එපා එකයි දෙකම කතා කරන්න කියලා තමයි ඔබට කියන්නේ. අන්න ඒ විදිහට මේ අරමුණ කය වචනට එකතු කරනවා අපි. එකතු කරව තමයි ක්‍රියාවක් පේන්නේ. නමුත් එකතු නොකළොත් අරමුණට ඉන්න බෑ. යන්න ඕන. එනිසා ඒ ඉන්න බැරි යන්න ඕන ස්වභාවය ඔබේ සිත තුළින් දුෂ්චරිත අරමුණු මරාගන්න උදව්වක් කරගන්න ඕන. ඔබ තමයි වට ආහාර දීලා බලවත් කරන්නේ. අර වතුරට ගින්දර දාපුවම වතුර ගින්දර නිවෙන තරමට උතුරා යනවා වගේ ඔබ මේක බලවත් කරගන්නවා. මේ පෘථග්ජන කියන පුද්ගලයා මොනතරම් හොඳ වුණත් ඒ හොඳ යටතේ පව යටතේ පින යටතේදී මේ ලෝභය දේශේ මෝහය නැමැති මේ ගින්න බලවත් කරනවා. අඩු වැඩි වශයෙන්. පව තුළ වැඩියෙන් පින තුළ අඩුවෙන් ධානය තුළ යටපත් කිරීම වශයෙන් නැති කිරීමක් නෙවෙයි. ඒ තමයි ලබාගත් ජීවිතය තුළ බුදුන් වහන්සේගේ අවවාදය අපිට ওই මට්ටමේදී පිහිට වෙලා නැහැ. ඒ නිසා අපි ඉන්නේ චිත්ත සංකලේශා භික්ඛවේ සංකලිස්සන්ති කියන පදේ යටතේ. නමුත් බුදුන් වහන්සේ අපට දීලා තියෙන්නේ චිත්ත වදානා විසුද්ධියන්ති. සිත පිරිසුදු කර ගැනීමෙන් පිරිසුදු වෙන්න කියන කාරණාව. අන්න ඒ සඳහා අපට මේ වෛරය හෝ තරහ හෝ පරිගැනීම ආවෙලාවට මොකද්ද කරන්න කියලා තියෙන්නේ. මේක සාමාන්‍යයෙන් සමාජයේ මේක වැරදි බව දන්නා වූ ප්‍රභූන් විසින් මේ සඳහා ධර්මයේ දන්නේ නැතුව වෙනත් ක්‍රම පාවිච්චි කරලා තියෙනවා. කරන්න ඉස්සෙල්ලා 1 2 3 4 කියලා 10ට ගණන් කරන්න කියලා තියෙනවා. එහෙම නැත්නම් ගෙදර තුවක්කුවක් හෝ කඩුවක් තියෙනවා නම් ඒක තරහවදින් විරුද්ධවාදී ආඝාතනය කරන්න හිතුනහම ඒක තියලා තියන්න කියනවා බිත්තිය උඩ තැනක. ඊට පස්සේ ඇවිදින් ගන්න බෑ. පුටුවක් අදින්න ඕන. පුටුත් තියලා කැඩිච්ච එකක් නැත්නම් කවුරුවකුත් නැහැ. අරවා මේවා කරන්න ගියාම ටිකක් සිහියෙන්න කල් තියෙනවා මම කරන්න ගිය වැඩේ වැරදි නේද කියලා නවත්තනවා. මේ පැරණි නිවෙස්වල මේ ක්‍රියාකාරකම් සිදු වුණා. ඒවා තිබුණාටම පාවිච්චි කරන්න නෙමෙයි තිබිලා තියෙන්නේ. ඒ උත්සන්න හැඟීම විසින් පාවිච්චි කරන්නේ. නමුත් උත්සන්න හැඟීමට ඉඩ හම්බ වෙනවා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් ඔබට මෙන්න මේ හැඟීම් එන වෙලාවට හැඟීමෙන් ක්‍රියා කිරීම වෙනුවට අර උණු වතුර හීතල වෙන තැනට එනවා වගේ අයිස් නම් දිය වෙනවා වගේ ඔබ ඉන්න තැනට එනකල් නිහඬව ඉන්න ඉගෙන ගන්න. ඊතා ඉක්මනින් නිහඬ කරගන්න කියලා පෙන්නන්නේ. අවුරුද්දක් ඇතුළත නෙමෙයි. පැයක් ඇතුළත නෙමෙයි. පුළුවන් නම් තප්පර 2ක් ඇතුළත. පුරුදු කරගත්ත පුද්ගලයාට ඊතා ඉක්මනින් පුළුවන් සංසොන් වෙන්න. එතකොට තමයි ඇත්ත පේන්නේ. එහෙම නැත්නම් ඔබ කය වචන පාවිච්චි කළාට ඔබ විත්තෙක් වුණා ලෝභයේ දේශේ මෝහයේ හේවත් මායාවගේ. මායාව ඉත්තෙක් විදිහට පාවිච්චි කරනවා තේරුණාද? ඉත්ත දන්නවනේ. ඔය සාමාන්‍යයෙන් දාං සෙල්ලම් එහෙම දන්නවනම් දෙපැත්තේ වාඩි වෙලා හිටපුවාම ඉත්තන්න යන්න බෑ. නමුත් මිනිස්සයාට ඕන දේ තමයි ඉත්ත කරන්නේ. Taman ජයග්‍රහණය ලබා ගන්න ඉත්තෙක් යොදාගෙන. ඔබ පෘථග්ජන සමාජයේ ඉන්නකොට මායාවගේ ඉත්තෙක්. ඉතින් ඒ නිසා මායාවට ඉත්තෙක් වෙලා වෛරය සංසිඳවන්න හම්බ වෙන්නේ නැහැ. සසර ගමන කෙටි කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි මේවා කරන්නේ නැහැ කියා ඉඳිමින් අවශ්‍ය අවස්ථාවට මේවා ක්‍රියාත්මක කරනවා. ඒ නිසා අපට තේරුම් යන්න ඕන බුදු සමයේ පෙන්වලා තිබෙනවා මේ හැඟීම් බලවත් වෙන්නේ මමත් වෙරෙන් අරන් කටයුතු කළොත්. හැඟීම් බලවත් වෙන්නේ නැහැ වගේ මේවා කුඩා කරන්නත් පුළුවන් කියලා. අනේ ලබාගත්තෙන් පටන් මේ හැඟීම් කුඩා කරන ජීවිතයක් බවට පත් කරගන්න. එතකොට ඒක ෂය ප්‍රතිපදාව. අරක වැඩෙන ප්‍රතිපදාව මේක ෂය ප්‍රතිපදාව. මේ සඳහා මොකද්ද භාවිතා කරන්න කියලා තියෙන තථාගතයන් වහන්සේ. මට නම් තේරෙනවා සංඛාරයන්ගේ අනිත්‍ය අනාත්මේ භාවිතා කරන්න කියලා. ඒ ඉස්කෝලේ පොතේ හරි බණ පොතේ හරි ඉගෙන ගත්ත වචනින් ඕක දැනගෙන හිටියට ඕකට තේරෙන්නේ නැහැ. පොතේ නෙමෙයි සංඛාරය තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න. ඒක අරමුණේ තියෙන්නේ සංඛාරය. ඒක අරමුණක තියෙනවා පව. එහෙනම් ඒක අපුඤ්ඤාභි සංඛාරය. ඒක අරමුණක තියෙනවා පස්සේ පින. ඒක පුඤ්ඤාභි සංඛාරය. ධානයක වට නැහැ. එහෙනම් සිතට ආපු අදහසට නමක් අபிසංකාරය.
ඒක මමත්වෙන් ගැනීමටයි අபிසංකාරය කියලා කියන්නේ. එහෙම වුණාම මේක නැසුණට ඒක තුළින් සසරක් හදලා නැතෙන්නේ. එහෙනම් මේ සසර හදන එකනේ කරන්නේ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් කටයුතු කිරීමක තුළ සසර කෙටි වෙන්නේ නැහැ, සසරක් හැදෙනවා. සසර කෙටි කරන්න නම් ඒක හදන්න නැතුව ඉන්න ඕන නේද? එහෙනම් සසර හදන එකත් සසර හදන මැෂින් එකත් ඔබ ළඟමයි තියෙන්නේ. සසර කෙටි කරන මැෂින් එකත් ඔබ ළඟමයි තියෙන්නේ. එහෙනම් ඔබ තාමත් වැඩ කරන්නේ අතපා පාවිච්චි කරලා සසර හදන මැෂින් එකේද? ඒ මැෂින් එකෙන් අයිති වෙලා ඉල්ල ගන්න අනිත් මැෂින් එක. ඒක කර්මාන්තශාලාවක මේ මැෂින් එක කැඩිලා හොඳ නැහැ කියලා වෙන එකට යන්න පුළුවන් නේ. ඒ වගේ මේ සසර කෙටි කරන මැෂින් එක පාවිච්චි කරන්න. ඔය සසර කෙටි කරන මැෂින් එක පාවිච්චි කරනවා කියන එක තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන නමේ නිල ක්‍රියාවලිය. ඒ වුණාට අර අදාළ සද්ධර්මයේ යටපත් වුණාන් පස්සේ නම ඇරුණාම මේ සසර කෙසි කරන මැෂින් බවට පත් වෙන්නට අනාගත බුදුරජාණන් වහන්සේ හම්බෙලා නිවන් පතවන කාටවත් බැරි වෙලා තියෙනවා දෙගොල්ලන්ටම. පතන අයටත් බෑ, පතවන අයටත් බෑ. උන් සතර හදන මැෂින් එකේ තාම වැඩ කරන්නේ. ඔබට කෙටි කරගන්නනේ අවශ්‍යනේ. එහෙනම් ඒ උපාසක භාවයේ ඉන්න ගමන් සංස්කාරයන්ගේ අනිත්‍යකානාත්මේ මම බලන්නේ කොහොමද කියලා බණ අහලා ඉගෙන ගන්න. එහෙම නැත්නම් ඔබේ අරමුණ තුළ දුකට හේතුව රැස් වෙන හැටි ඉගෙන ගන්න. ඒ අරමුණ තුළම දුකට හේතුව නැති කිරීම සහ මාර්ගය ඉගෙන ගන්න. මේක අරමුණ තුළ සිදුවෙන දෙයක්. ඒ වගේ තථාගත ධර්මයේ මේ සඳහා ධර්ම න්‍යාය ගොඩක් තියෙනවා. එතකොට ඔබට මෙන්න මෙහෙම මතක් වෙන්න ඕන. අවමගුල්ලුස්සයට යනවා. ස්වාමින් වහන්සේලා වඩිනවා. ගුහි කතනත් ගුණ කතනත් කරනවා. පුද්ගලයා මිය ගියා. ඒ හින්දා ඒකට සම්ප්‍රදායික වාක්‍යයක් පානිච්චාවත සංඛාරා උපාදවය ධම්මිනු. දැන් මොකද ඔබ හිතාගෙන ඉන්නේ? මිනිස්සයා ඉස්සරලා හිටියා දැන් මැරුණා. දැන් ඒක තමයි අනිත්‍ය කියන්නේ. උපාදමව කුසින් නිපදුනා වය ධම්මිනෝ මැරුණා. එහෙම තමයි ඔබ හිතන්නේ. නමුත් එහෙම එකක් ඕකේ කියවෙන්නේ නැහැ. මතක තියාගන්න. මේ දේශනාව මම කරලා තියෙනවා කීප වතාවක් මාධ්‍ය තුල. මේ ගාතාව මේ කියන විදිහේ පාංශුකූලයකට කියන්න සුදුසු නැති ගාතාවට නිග්‍රහයක් කරන සමාජයක් මේකේ තියෙන්නේ. අද මේ පවතින්නේ. මොක ඇත්ත දන්නේ නැතුව තමයි කවුරු හරි පාවිච්චි කරලා තියෙන්නේ. මේක මහා පරිනිර්වාණ නොවන පරිනිර්වාණ සූත්‍රය තුළ සක්‍රයා විසින් බුදුන් වහන්සේ ජීවිතය අතහැරපු වෙලාවේ උන්වහන්සේ කළ දෙයට උපහාරයක් වශයෙන් මේ ගාතාව කිව්වයි කියලා තියෙනවා. දහම්සොඬ ජාතකයේ ධර්මයේ හොයනගේ දහම්සොඬ රජතුමාට බ්‍රාහ්මණයක් සක්‍රයා විසින් සියලු බුදුවරු ලෝකෙට වදාළ ධර්මයේ අතුලත් ගාතාව දේශනා කළයි කියලා තියෙනවා. එහෙනම් ධර්මයේ අතුලත් ගාතාව නම් මරුණාම කිව්වම මරිච්ච පුද්ගලයාට තේරෙයිද? ඒක නේද අනිච්චවත සංඛාරා උපාදවය ධම්මිනෝ කියලා තියෙන්නේ. උපජ්ජිත අනිරුද්ධಂತಿ අර සංඛාරයන්ගේ සංසිඳීම සැපයි කියලා නේද අර පෙන්නන්නේ. තේසං ඒවායේ සම උපසමෝ සංසිඳීම සැපයි. අන් සසර කෙටි කර ගන්න ඕන නම් සංඛාරයන්ගේ සංසිඳීම සැපයි කියන එක ඉගෙන ගන්න. සංඛාරයන්ගේ රැස් කිරීම දුකයි. සංඛාරංච නිරෝධේන නති දුක්ඛ සම්භවෝ විසංකාරගතං චිත්තං තණ්හානං කය මග්ගිකා. බුදුන් වහන්සේ වදාරනවා සිත සංකාරගත වීම මිදුණයි කියලා. සතර කෙටි කරන්න ඕන නම් සිත සංඛාරගත වීම නවත්තලා සංඛාරගතයෙන් මුදව ගන්න වෙනවා. දැන් සංඛාර මොනවද? අපි දැන් ඊතර විනුත් කීපය තුළ ටිකක් පැහැදිලි කරනවා මේක. එතකොට ලෝකේ තියෙන වචන ඔක්කොම එකට ගන්න එපා. පාලි භාෂාව බාහිර කසල පිළිබඳව කතා කරද්දී ඒවට සංඛාර කියලා කියනවා. ඒකේ කයන්න මාප්‍රාණ නැහැ. ඊට පස්සේ අපේ කය වචන සිත ක්‍රියාත්මක කාය වචී මනෝ සංඛාර කියලා කියනවා. ඒක අපට විතරයි. නමුත් සත්වය අපායේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ඇවිදිනු ලබන්නේ දෙපයින් නෙමෙයි. අපුඤ්ඤාභි සංඛාරයෙන් පුඤ්ඤාභි සංඛාරයෙන් ආනිජ්ජාභි සංඛාරයෙන් මෙන්න සබ්බේ සංඛාරා. එහෙනම් අනිත්‍යවත සංඛාරා කියලා මලගෙදරදී අපි කීවට අපාය දිවි ලෝකේ බ්‍රහ්ම ලෝකේ යන ඔක්කොම ඒ ගමන යන්නේ අනිත්‍යවත සංඛාරා හින්දා නෙවෙයි නිත්‍යවත සංඛාරා හින්දා. බලන්න ලෝකේ තියෙන බොරුවේ තරම අනිත්‍යවත සංඛාරා කියලා කියනවා කියන ඔක්කොමත් එක්කලා නිත්‍යවත සංඛාරවල ඉන්නවා.
එහෙනම් සසර කෙටි වෙන්නේ සංඛාර රැස් කිරීමෙන් නෙවෙයි සංඛාර ඡය කිරීමෙන්. සංඛාරා පරමා දුක්ඛ කියලානේ පෙන්වන්නේ. සංඛාරංච නිරෝධේන. එහෙනම් ඔබ ළඟ මේ සංඛාර රැස් වෙන හැටි තේරුම් ගන්න. ඒක ප්‍රමාදේ. දැන් සංඛාර ඡය වෙන හැටි ප්‍රමාදයෙන්. එතකොට ඔන්න අර වෛරයෙන් වෙන්වීමේ මෛත්‍රිය ආරම්භ වෙයි. එහෙමයි. තේරුම් ගන්න ඕන කාරණාව. ඒ නිසා අපි මේ දහම් කරුණු ඔබ කිව්ව පරිදි සියලුම ගාථා ටික කතා කරලා ඒක විස්තරයක් කරන්න කළාට ඔබට මේ අදාළ දේ තේරෙන්නේ නැහැ. ඒ නිසා ඔබට ඔබේ සිත තුළ වෙන්න ඕන පරිවර්තනය බැලුණේකට හුලං ගහන ප්‍රතිපදාව නොව බැලුණෙන් හුරං අරින ප්‍රතිපදාව යුතුයි. තේරුණාද කියන දේ? බැලුණේකට හුලං ගහනවා නම් තව තව පිම්බෙනවා නෙවෙයි. හුලං අරින්න පටන් ගත්තාම එතකොට පුලම් බහින්නේ. ඒ වගේ මේ රැස් කරගත්ත ටිකේ දුකයි මේ තියෙන්නේ. රැස් කරගත්ත ටික කියන්නේ වතු පිටි වල ගෙවල් දොරවල් වල නෙමෙයි. එකතු කරගත්ත පව්වල දුක. අපුඤ්ඤාභි සංඛාරයේ දුක. පුඤ්ඤාභි සංඛාරයේ දුක තියෙනවා. ආය වර්ණස බලහම්බ වුණාට. ඒ නිසා ඔබට තියෙන සංඛාරය මේ මොහොතේ නිරෝධය දකින්න පුළුවන්ද රැස්වීම දකින්නවද? නිරෝධය දකිනවා නම් ඔබ සසර කෙටි කරන්නෙක් වෙනවා. රැස්වීම දකිනවා නම් සසර හදන්නෙක් වෙනවා. දැන් මේ සසර කෙටි කරගන්නනේ යන්නේ. ඒ නිසා ඔබේ සිත තුළ හටගන්න දේවල් හටගෙන අල්ලාගෙන ඉදිරියට තබා අවසන් කිරීම නැමැති වරදක් ඔබ කරමින් ඉන්නවා මොහොතක් පාසාම. ඒ නිසා ඒක පැවැත්ම. ඔබ පැවැත්මේ වහලෙක්. නමුත් බුදුරජාණන් වහන්සේ වදාරනවා හටගෙන ඔබට පුළුවන් නම් අල්ලගන්න නැතුව අවසන් කරන්න. එහෙනම් ඔබට ඡයගාමී ප්‍රතිපදාව. සසර උපදින්න තියෙන හේතු කෙටි වෙන්න පටන් ගන්නවා. එහෙනම් සසර උපදින්න තියෙන හේතු කෙටි වෙන්නේ කාටද? සද්ධර්ම ශ්‍රවණය කරලා සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කැඩෙනකොට ඔබට නිවන් පේනවා. සෝවාන් ඵලයෙන් නිවන් දකින්නවා කියලානේ පෙන්නන්නේ. දැන් ඊට පස්සේ ඔබ ගිහිද පැවිදිද ස්ත්‍රී පුරුෂ කියලා කතාවක් නැහැ. ඔබ මේ වචනේ පාවිච්චි කරලා තිබුණාට ඔබට මේ අනුගමනීය ප්‍රතිපදාව තේරෙනවා. හැඳුම කෝක වුණත් ඊට පස්සේ තමයි ඔබ සසර කෙටි කරගන්නෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා මේ සමාජයේ සසර කෙටි කරගන්නෝ ඉන්නේ සෝවාන් සිට රකුදාගාමී අනාගාමී දක්වා තමයි සසර කෙටි කරගන්නේ. ඒකට නැතුව අනිත් අය කර්ම රැස් කරන්නෝ සසරක් හදනවා සසර දීර්ඝ කරගන්නවා. එහෙමයි මට පැහැදිලි කරන්න පුළුවන්කමක් තිබෙන්නේ. ඒ නිසා මා ඔබට යෝජනා කරනවා. ගෙදර නම් හිටි ඉන්නේ කමක් නැහැ. සිල් සමාදන් වෙනවා නම් ඒත් කමක් නැහැ. මේ ධර්ම ශ්‍රවණය කරනවා කියන එකේ තේරුම ඉතිහාසයේ සිදුවන කතාවක් අහගෙන ඉඳලා සාදු කියනවා නෙමෙයි. ඔබේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ ක්‍රියාකාරීත්වය සෞඛ්‍ය විද්‍යානුකූලව නෙමෙයි මනෝ විද්‍යානුකූලව බුදුන් වහන්සේ පැහැදිලි කරන ධර්මතාවයකට සවන් දෙන්න. ඒක තුළ ඔබට උගන්වනු ලබන්නේ ඔබ දුකටපත් වෙන හැටිවත් ප්‍රමාදය. සසර හදන හැටි. උන්වහන්සේකට යෝජනා කරනවා මෙහෙම කරන්න. අන්න ඔබ ඒක පිළිගන්නවා. ඊට පස්සේ ඔබ සතර හදන්නෙක් නෙමෙයි කෙටි කරන්නෙක් බවට පත් වෙයි. ඒ නිසා මම නම් දකින්නේ තථාගතවරු ලෝකෙට බොහොම අනුකම්පා සහගතව මේ සතර හදන පාරවල් තුනම හොයාගෙන ඒවා එකට එකක් උසස් වුණාට ගැලවීමක් නැති බව තේරුම් අරගෙන මිනිස් සමාජයට එනවා යුගයකට. ඒ යුගයේ මිනිසුන් බුද්ධිමත් නිසා ඇවිදින් එලි කරලා දෙනවා. එලි කරලා දුන්නාම ඒ සදහම් ලෝව පවතිනවා. උන්වහන්සේ නැති වුණත් ඒ සදහම් මිසරණින් අපට ඒ කියන සසර කෙටි කර ගැනීමට මිනිසත් භවයේදී සදහම් හමුවීම අවස්ථාවක් ලබා දෙනවා. සදහම් හමුවීම කියන්නේ සෝවාන් වීම. ඊට මෙහා පැත්තේ කාටවත් සදහම් හිම හමු වෙලා නැහැ. කොච්චර ධර්ම කියලා කතා කළත් මතක තියාගන්න ඒක මම ධර්මදේශනා ගණනාවක කියමින් ඉන්නවා. මේ මොහොතේ මම මේක කියන්න ගන්නෑ. සදහම් හමුවීම යනු සෝවාන් වීමයි. බණපොත හම්බවීම, පාළි වැටහීම, ජාතක කතාවක් පාඩම් වීම නෙවෙයි සදහම් හමුවීම කියලා කියන්නේ. ඒ වගේම පවෙන් ඉවත් වී පින්දම් කිරීම, ශික්ෂාපද සමාදන් වීම නෙවෙයි සදහම් හමුවීම කියලා කියන්නේ. ඒවා උදව් වෙනවා. ඒවා සුචරිතවාදී ගමන් මගේ ආපුවනේ කලක් තිස්සේ. ඉඳා ඔබ ඉන්න තැන ඉන්නේ නැතුව සද්ධර්ම ශ්‍රවණයට යොමු වෙන්න. සද්ධර්ම ශ්‍රවණයට යොමුවේදී ඔබට තේමාවක් තියෙනවා. බුදුවරු අදත් අනාගතයටත් මේ අපේ ගෞතමයන් වහන්සේ හෙළි කළ දේමයි බුදුවරන්ට ලෝකෙට හෙළි කරන්න තියෙන්නේ. එදාට ඒක නැති නිසා බුදුවරයා හෙළි කරලා දෙනවා. එදාටත් ඔබ මේ දේම කරන්න ඕන.
ඉතින් අපේ බුදුවරයා අපට එලි කරලා දීලා තියෙනවා අපි මේ දේ කරන්න නේද ඕන ලබාගත් අවස්ථාවේදී. ඒක තේරුම් ගන්න වෙනවා. වෙන 아무තු දහමක් දේශනා කරන්න බුදුවරුන්ට නැහැ. මිනිස්සු අවිද්‍යාව තුළ සතර ඇවිදිනවා. බුදුන් වහන්සේ තේරුම් කරන අවිද්‍යා නිරෝධය දේශනා කරනවා. ඒක බුද්ධෝත්පාදයක උපන් මිනිසෙකුට පොතෙන් හරි සද්ධර්ම ශ්‍රවණයෙන් හරි බුදුන්ගෙන් හෝ බුද්ධ ශ්‍රාවකයන්ගෙන් ඇහෙනවා. ඇහුනම සසරේ මුලාව තේරෙනවා. මුලාව තේරුණාම අපි මේ ලොකු උගුලක නේද අහුවෙලා ඉන්නේ කියලා තේරෙනවා. ගමන සසර ගමන බුද්ධෝත්පාදේ ඕනෙත් නැහැ, අන්‍යාගමක් වුණත් කමකුත් නැහැ, පවින් පින්නාදේ හැමදාම හදන්න පුළුවන්. මිදෙන්න නම් හදනවට වඩා ලොකු උත්සාහයක් වීරියක් තියෙන්න වෙනවා මේක තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීමේදී බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ පවතිනවා සතර සෝතාපට්ටි අංග කියලා පොත්වල කියන්නේ මේකට. ඒකට යොමු වෙන්න සිල් සත් වෙලා ඉන්න ගමන්. කල්යාණ මිත්‍ර සේවනය, සද්ධර්ම ශ්‍රවණය, ඒ නිවන් මඟ කියා දෙන කෙනෙකුගේ අසර සහ ඒ කරුණුත් අහන්න ලැබීම. එතකොට සුත්තමය ප්‍රඥාව. දැන් හිතන්න ඕන. ඊට පස්සේ තනියෙන් කරන්න ඕන කාරණයක් තියෙනවා. යෝනිසෝ මනසිකාර ධම්මානුධම්ම පටිපදා. ඒ නිසා එන්න ඒ ආකාරයෙන් කරුණු සොයාගෙන යාමේදී ඔබට මේ ලබාගත් ජීවිතේ අපි දන්න ඔබ දන්න දෙයට වඩා ලොකු දෙයක් ලබා ගන්න තරම් මේ කන වාසනාවන්තයි. ඔබේ මිනිසත්කම ප්‍රබලයි. ඔබ ලබා තිබෙන යුගයේ වාසනාවන්තයි කියන කාරණාව තේරුම් ගන්න. එතකොට අපට නොසිතූ ආකාරයකට නිකන් නිදානයක් පහළ වුණාම දුප්පත් මිනිස්සෙකුට කොච්චර සතුටුයිද? අන්න ඒ වගේ මේ සදහම් නිදානයක් නේ තියෙන්නේ. මොන ගැහුණන් පස්සේ නිදාණයෙන් ප්‍රයෝජන ගන්න පුළුවන්කමක් තිබෙනවා. එබැවින් ඔබ හැමදෙනා මේ මතක් කළ මාතෘකාව තුළ තේරුම් ගන්න මේ සිතට එන හැඟීමයි මම කියන්නේ. නමුත් මේ හැඟීම බලවත් වුණාම ගින්දර විසින් ජලය විසින් ගින්දර නිවා දානවා වගේ ඔබ විසින් විනාශ කරගනු ලබනවා. එහෙම අය තමයි ඔය හිරගෙදර නැත්තම් එල්ලුම් ගස් යනකොට ඔය කාරණාවට වෙලා ඉන්නේ ඔය සිත පාලනය කරගන්න බැරි වූ අය. ඒ නිසා මේ මොහොත හොඳ උත්සාහයකින් ඉඳින්න සංසුන්ු නැම් පස්සේ කතා කරන්න. එතකල් කය වචනට දීලා ගිනි තියන්න නැතුව ඉන්න ලෝකේ. ඒක තමයි වෛරයෙන් වෙන්වීම කියලා කියන්නේ. එතකොට සැබෑ මෛත්‍රියක් සිතේ හට වේවි, හානියක් කරන්න දුකක් කැමති නැපි. ඒ ඔස්සේ ගිහින් සසර ගමන කෙටි කරන සෝවාන් මාර්ගයේ හමු වී එතනින් එහාට යන්නට ඔබට නොනැස පෑදේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනය කරමින් මම ඔබ ඉල්ලා සිටි අනුශාසනාව ඉල්ලා සිටි පරිදිම නොව ගැළපෙන ආකාරයෙන් අනුසන් කරනු ලබනවා. දායකත්වයේ දරනු ලබන්නේ කිරිල්ලවල නිදහස් මාවතේ අංක 254 B නිවසේහි පදිංචි ඉන්ද්‍රලාල් ගුණවර්ධන මහතා සහ චන්ද්‍රානී ගුණවර්ධන මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් සුජීවත්ව සිටින චන්ද්‍රානී මහත්මියගේ දයාබර මෑණියන් වන කල්යාණී වීරසිංහ ආදරණීය මෑණියන්ටත් දෙපාර්ශ්වයේ සහෝදරයන්ට සහ ඥාතීන්ටත් උතුම් ධර්ම අවබෝධය හා නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. ඔන්න ඔවුන්ම ඔවුන්ගේ ධර්මශ්‍රවණය තුළ ධර්මාවබෝධය පිණිස හේතු වේවා කියන ඉහාත්ම ප්‍රාර්ථනයක් කරන්නේ පරලෝකීය වෙනුවෙන් නෙමෙයි. පුලස්තිපුතනුවන් පූර්ණිමාදීනිය දර්ශනාවේ රත්න බෑනුවන් සමන්ති ප්‍රවෝධිකාලේලිය ඔනෙලි චෙනුක්කි ආදරණීය මිනිබිරියන් දෙදෙනා ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවය පිණිස වේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පින් හේතු ආසනාව වේවා. ඔව් ධර්මාවබෝධය සවන් දීම තුලින්ම තමයි තේරුම් ගන්න ඕන කාරණාවක් වෙන්නේ. අපගේ පරලෝසෙපත් දෙමව්පියන් වන CO වීරසිංහ සහ DF ගුණවර්ධන පියාණන්ටත් පෙළවීරසිංහ මෑණියන් ඇතුළු මියගිය සියලු ඥාතීනුත් ගෞරවයෙන් සිහිපත් කරන අතර අවශ්‍ය කෙනෙක් ඇතනම් මේ පුණ්‍ය දානයේ පින අනුමෝදන් කරගනිත්වා, ධර්ම දානයේ පින අනුමෝදන් කරගනිත්වා. දරුණු අසංගත රෝග වලින් ආරක්ෂා වීමට හා නිවන් අවබෝධ ලැබීමට මෙම ශ්‍රී සද්ධර්ම ශ්‍රවණය කරන ඔබ අප සැමගේ සිත් කුසල් අරමුණු වලින් පිරේවා. ඔව් කුසල් අරමුණු වලට වඩා නොබිය වීමෙන් ශක්තිමත් වීම තුළින් වසංගත වලින් ගැලවෙන්න හැකියාවකුත් තියෙනවා. මොකද මේ සිත බය වීම හුඟට බලපානවා කියලා එකක් තියෙනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පින් හේතු ආසනාව වේවා. ධර්ම දේශනා කරවා ගැනීමෙන් ධර්ම දාණයෙන් ලබාගත් වූ අවබෝධය මට පිහිටා
අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා වූ ඔබ යෝල ඇතු දරුවන්ට මුණුබුරන්ට සුජීවත්ව වාසය කරන්නා වූ හැමට ඉහාත්ම වශයෙන්ම සද්ධර්ම ශ්‍රවණය කිරීම තුළ ගිනිගත් හදවතක් ඇත්නම් ඒ ගිනිගත් හදවතේ ගින්න නිවා ගන්න මාර්ගය මේ ජීවිතයේදීම හැකිතාක් අනුගමනය කරන්නට අවශ්‍ය අවබෝධය ලබන්න හේතු ආසනාව වේවායි කියලා අපත් ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබේ නමින් නැසීමේ පරලෝකියා වූ මව්පිය ගුරු නෑදෑ බන්දු මිත්‍රාදී සියලු දෙනා ගෞරවයෙන් සිහිපත් කරන්න. ඔවුන් කොතන කොහේ ඉන්නවද දන්නේ ඔබට කළා වූ මෙහෙවරට සිහිපත් කරන්න. ඔවුන් අතර යමෙක් පරදත්ත උපජීවී භාවයට ලබා ඔබේ පින බලාපොරොත්තු වෙත්නම් පින් අනුමෝදන් කරන ඒ ජීවිතය දුකින් නැත මුදවා ගනිත්වා. ඒ ජීවිතේ පින් නැත්නම් දුකක් තියෙන්නේ. එතනින් සසර ගමන කෙලවර වෙන්නේ නැහැ. මතු උපදිනා මිනිස් ජීවිතකදී ඔබට මෙන් බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ ලැබී ත්‍රිලක්ෂණී වැනි දහම් කරුණක ගැඹුරු වටහා ගන්නට ලැබීම තුළින් නිවන සැනසෙන මංපෙත්වල අනුගමනීය ප්‍රතිපදාව තේරුම් ගන්න හේතු ආසනාව වේවායි සාදු කියලා ප්‍රාර්ථනා කරගන්න. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. රාගක්ඛයෝ නිබ්බානං